समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, මේ සන්ධ්‍යා යාමයේ ඔබ හැම කෙනෙක්ම ඉන්දිකා ධම්මික මහත්ම මහත්මීන්ගේ මේ නිවසට එකතු වෙලා සිටින්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු දහම් කරුණු කීපයක් ඉගෙන ගැනීමේ අභිලාෂය අරමුණ ඇතුව. විශේෂයෙන්ම මේ කාලය පුරා ඔබ වරින් වර විවිධ උතුම් ධර්මානුශාසනාමය දානමය පින්කම් වලට සහභාගී වන විශේෂ සතියක් බවට මේ සතිය විනිපෙග් නුවර ජීවත් වෙන ඔබට පත් වෙලා තිබෙනවා. අපේ අනුරුද්ධ මහත්මාණන් කාන්ති මෞතුමිය අපට මේ රටට වඩින්නට කියලා කරපු ඇරයුම නිසාවෙන් බොහෝ දෙනෙකු සමග උතුම් පින් කටයුතු වල නියැලෙන්නට අපටත් අවකාශය උදා වෙලා තිබෙනවා. අද පින්කමේ ඉන්දිකා නෝන මහත්මියගේ, ධම්මික මහත්මාණන්ගේ, හස්සිනි දියණියගේ, ඉනුක පුතුණුවන්ගේ උතුම් අරමුණු අතර තිබෙන්නේ නෝන මහත්මයාගේ ආදරණීය තාත්තා එඩ්වින් රාජපක්ෂ මහත්මාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම. ඊට අමතරව නැන්දමිය ගියා ඉන්දිරා රත්නායක එතුමියට පින් අනුමෝදන් කිරීම සහ අප මේ රටට වැඩම කරවපු අපේ අනුරුද්ධ මහත්මයාටත් කාන්තේ මහත්මියටත් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඒ ඇත්තෝ මේ උතුම් පින්කම මේ විදියට මේ නිවසේ සූදානම් කරලා තියෙනවා. අපි තාම සතුටටපත් වෙනවා, ස්තුතිවන්ත වෙනවා අපිට මේ නිවසට ආරාධනා කිරීම පිළිබඳව. දැන් අපේ පින්වත් පිරිස සමග අද දවසෙත් අපි දහම් මාතෘකාවක් සාකච්ඡාවට ලක් කරනවා. කවුරුත් ඊටාම හොඳ අවධානයක් යොමු කරලා එයින් ඔබගේ ජීවිතයට ප්‍රයෝජනවත් දෙයක්, අවබෝධයක් ඔබ ලබා ගනී කියලා අපි ඔබ හැම දෙනාගෙන්ම අපේක්ෂා කරනවා. අද මම කැමති කතා කරන්නට මේ වගේ අදහසක්. අපි කරන ලද දේවල් සම්බන්ධව පසුතැවිලි වීම කියන එක. අපි කල යුතුද? එය කොතෙක් දුරටද? පසුතැවිල්ල නම් මොන වගේ අදහසක් විය යුතුද කියන එක ගැන ඔබත් එක්ක ටිකක් කතා කරන්නට කැමතියි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ගාථා ධර්මයක් අපිට හමු වෙනවා. මෙහෙම යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චා සෝ නප්ප මජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමාති. යමෙක් මුලින් ප්‍රමාද වෙලා පච්චා පසුව
සෝ හෙතෙම න පමජ්ජති එක නප්ප මජ්ජති කියලා උච්චාරණය කරන්නේ. ඒ ප්‍රමාද බව නැති කරගත්තොත්. සෝ ඉමං ලෝකං පබාසෙති. ඔහු මේ ලෝකය බබලවනවා. මොන වගේද? අබ්බා මුත්තෝව චන්දිමාති. වලාකුළු වලින් නිදහස් වෙච්ච හඳක් වගේ. එතකොට බුදුදහමේ කවුරු හරි කෙනෙක් වැරදි කරලා තිබීම ඊටාම අයහපත් අවාසනාවන්ත මහා විනාශයක් ලෙසම සලකන්නේ නැහැ. වැරදි කරලා තිබීම බුදුදහම සලකන්නේ කෙනෙකුට නිවැරදි වෙන්න ලැබෙන අත්දැකීමක් ලෙස. නිවැරදි වෙන්න ලැබෙන අත්දැකීමක් ලෙස. වැරදි නොකර ඉන්න බුදුදහම ඔබව පොළඹවනවා. හැබැයි කවුරු හරි කෙනෙක් වැරදි කරලා තිබුණාය කියන එකෙන් එයා සදාකාලික නම් කිරීමක් වරදකරුවෙක් ලෙස බුදුදහමේ සිද්ධ කරන්නේ. බුදුදහම සෙසු ආගම් ධර්මයන් අතර වෙනස් වෙන ප්‍රධාන හේතුවක් මේ වරදකරුවන් සම්බන්ධව බුදුදහම දරන සාවරය. හරි වෙනස් එකක්. දැන් සම්ප්‍රදායික චෛතසික වලින් ගත්තට පස්සේ අපේ ඔළුවේ පැලවෙච්ච අදහස තමයි වැරදි කරපු කෙනෙකුට නිවැරදි වෙන්න දුෂ්කරයි වගේ එකක්. ඒකනේ අපි කුඩු බීපු කෙනෙක් ආයේ කුඩු කවදාවත් මේ බොන්න නැතුව ඉන්න විදියක් නැහැ කියලා කියන්නේ. නේද? අපි සාමාන්‍ය පිළිගැනීම තමයි කුඩු බිව්වා නම් එයා දිගටම කුඩු බොනවා. එයා පුනරුත්ථාපනය වෙලා ආවත් කුඩු බොනවා. අනාචාරයට ගියපු කෙනෙක් එයා දිගට මෙහෙම යනවා. එයා ඒක නවත්තන්න බෑ. බොරු කියපු කෙනෙක් දිගටම බොරු කියනවා. එයා හැදෙන්න විදියක් නැහැ. දැන් මේ චෛතසිකය මේ අපිට තියෙන මේ අදහස අපිව පොළඹවනවා ඒ වරදකරුවා සම්පූර්ණ ඝාතනය කරලා දාන්න. ඒ කියන්නේ නිවැරදි වෙන්න බෑය වැරද්දක් කරපු කෙනෙකුට කියන අදහස අප තුල ස්ථාවර වෙන්න ඊළඟට අපිට ඕනෑ වෙන දේ තමයි එයාව තවදුරටත් පවතින එක නවත්තන්න. ඒ කියන්නේ මුළු ලෝකෙම එහෙම වෙනවා. ඒ කියන්නේ මුළු ලෝකෙම කවුරු හරි මරා දාන්න ඕනි කියලා අදහසක් පළ වෙනවා නම් ඒ අදහස පළ වෙන්නේ ඒ අර මිනිසාගේ හිත තුල උපදිනවා මෙයා ඉඳීමෙන් දිගටම මේ අයහපත සිද්ධ වේ. දිගටම මේ නරක යා කරයි. එයාට හැදෙන්න අවකාශයක් ඉඩක් නැහැ. එතකොට එහෙම දෘෂ්ටියක් බුද්ධාගම සලකන්නේ මිත්‍යා දෘෂ්ටියක් ලෙස. බුදුදහම සලකන්නේ වැරදි කරපු ඕනම කෙනෙක් නිවැරදි වෙන්න පුළුවන්. නිවැරදි ඕනම කෙනෙක් වැරදි කරන්න පුළුවන්. බුදුදහම සලකන්නේ එහෙමයි. ඒ කියන්නේ මහරහත් භාවයටපත් නොවුණු සියලුම කෙලෙස් සහිත මනුෂ්‍යයෝ කොච්චර නිවැරදි වුණත් මේ වෙලාවේ ඒගොල්ලෝ වැරදි කරන්න පුළුවන්. දැනට කොච්චර වැරදි කරමින් හිටියත් එයා ඕනම වෙලාවක නිවැරදි භාවයට පත් වෙන්න පුළුවන්. එතන එක තීරණාත්මක තැනක් වෙයි. සමහර විට ඊටාම බුද්ධිමත් මිනිස්සෙක් සමග කරන ගැඹුරු පැය භාගයක විනාඩි 10ක සාකච්ඡාවක්. සමහරුන්ට ඒ නිවැරදි වීම පටන් ගන්න ලැබෙන ඊටාම දරුණු හිංසනයක් සහිත දරුණු වේදනාවක් සහිත අත්දැකීමක්. අපි නිවැරදි වෙන්න පටන් ගන්න විදිය එක එක්කෙනාට වෙනස්. එක එක්කෙනාට සාපේක්ෂයි ඒ වෙනස් වීම ආරම්භ වෙන තැන. අපිට දැන් වෙලා තියෙන අපිට ඕන මේ හැමෝම එක විදියටම මේ නිවැරදි වෙනවා දකින්නනේ. එකම අනුපිළිවෙලේ නේද? දැන් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන
ගුණධර්මත් ඉගෙනගෙන හොඳ ළමයෙක් වෙනවා දකින්නනේ අපිට සාමාන්‍ය කැමැත්ත. ඒ අපේ කැමැත්ත. නමුත් ඒකට අනුව ලෝකෙ මිනිස්සු නිවැරදි වෙන්නේ නැහැ ඒ කැමැත්තට අනුව. ලෝකෙ මිනිස්සු වැරදි ලෙස හැසිරෙන්න පටන් ගන්නෙත් නිවැරදි ලෙස හැසිරෙන්න පටන් ගන්නෙත් ඒ මිනිස්සු දැනුවත් වයසේදී ලැබෙන අත්දැකීම් එක. එයාලගේ එක්ස්පීරියන්ස් වලින් තමයි ඒගොල්ලෝ සමහර තීරණාත්මක තැන්වලදී නිවැරදි වීම ආරම්භ කරනවා. අඟුලිමාල ඒ වගේ කෙනෙක්. දැන් අඟුලිමාල එයා 999ක් මැරුවා කියලානේ බුද්ධ ආගමේ කියන්නේ. මිනිස්සු 999 දෙනෙක් යා මරලා තියෙනවා. 10 වෙනි එක්කෙනාගේ ඇඟිල්ල වෙනුවෙන් අම්මා මුණ ගැහුණත් මරණ මට්ටමේ මානසික මට්ටමක් එයාට ඒ වෙනකොට මේ බොහොම ඇත්තටම එයා ලොකු අර්බුදකාරී තැනකට එයා ගිහින් ඉඳලා තියෙනවානේ මානසිකව. එතකොට බුදුහාමුදුරුවෝ එයත් එක්ක සාකච්ඡාවක් ආරම්භ කරනවා. එයාගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. මම නැවතිලා ඔබ නවතින්නේ නැද්ද? හැබැයි මම නැවතිලා ඔබ නැවතින්නේ නැද්ද කියලා අහන්නේ බුදුහාමුදුරුවෝ ඇවිදන් යන ගම. නවතින්නේ නැද්ද කියලා ප්‍රශ්නේ අහන්නේ හති ගහ දුව ගන්න පන්නගෙන එන්න පණ නැතුව වැටිලා ඉන්න මනුස්සයාගෙන්. එතකොට ඒ ප්‍රශ්න කෙරිල්ල තමයි අඟුලිමාලගේ තීරණාත්මක සන්දිස්ථානය වෙනස් වෙන. එයා කල්පනා කරන ශ්‍රමණයෝ බොරු කියන්නේ නැහැ. කොණ්ඩේගාගෙන සිවුරක් දාගත්තු එක්කෙනෙක් සාමාන්‍ය ගිහි ජීවිතයෙන් අයින් වෙච්ච කෙනෙක් බොරු කියන්න බෑ. හැබැයි මේ ශ්‍රමණයා යන ගමන් කියනවා මං නැවතිලා ඉන්න මට කියනවා ඔයා නවතින්න. එයා හිතන්න ගත්තා මොකක්ද මේ අර්ථය? ඊට පස්සේ ආ සාකච්ඡාවට පෙළඹුණා. කතා කරලා කෑ ගහලා ඇහුවා මොකද්ද මේකේ තේරුම? ශ්‍රමණයෝ බොරු කියන්නේ නැහැ කියලා මං අහලා තියෙන්නේ. එතකොට මේ කියන කතාව මොකද්ද? එතකොට භාග්‍යවතුන් වහන්සේ යාට කියලා දුන්නා එයා නැවතිලා නැත්තේ මොන අර්ථයෙන්ද? තථාගතයන් වහන්සේ නැවතුණා කිව්වේ මොන අර්ථයෙන්ද? එතනම එයාගේ අවබෝධය. එතනින් පස්සේ අර චර්යාව එයා යන්නේ නැහැ. අර හැසිරීම තවදුරටත් අපිට අඟුලිමාල කෙරෙන් දකින්න හම්බ වෙන්නේ නැහැ. එතකොට දැන් වැරදි කරුවෙකුට නිවැරදි වෙන්න බුදුදහම ඉඩ දෙන බවට හොඳම උදාහරණය තමයි ඒක. 999ක් මරපු එක්කෙනාටත් නිවැරදි වෙන්න ඉඩ දෙනවා. නිවැරදි වුණාම නිවැරදි කියලා බුද්ධ ශ්‍රාවකයෝ පිළිගන්නවා. දැන් තථාගතයන් වහන්සේ ගැන මහා ලොකු ශ්‍රද්ධාවක් තිබිච්ච කෙනෙක් නෙමෙයි කොසල් රජුරුව. කොසල් රජුරුව ගැන ඔබ අහලා තියෙනවා. එයා මාර්ගඵල ලැබුවේ නැහනේ. මාර්ගඵලලාභියෙක් නෙමෙයි. අඩුම සෝතාපන්න උනේ නැහැ යා. මොකද කොසල් රජුරුව උගතා හොඳ උගතෙක්. හැබැයි එයාගේ ශ්‍රද්ධාව පිළිබඳ ප්‍රශ්න මං හිතන්නේ තිබුණා. ඒ කියන්නේ අර නොලෙජ් එකකින් වැඩ කරන අය ඉන්නවනේ නේද? ඒ කියන්නේ හැම එකක්ම තියරිටිකලි තමයි විසඳගන්න යන්නේ. හැබැයි යාට තිබුණේ නෑ ශ්‍රද්ධාව කියන ධර්මේ. ඉතින් තථාගතයන් වහන්සේ ගැන සැකය එයාගේ මං හිතන්නේ දුරු කරගන්න එයාට බැරි වුණා. එයා කොච්චර ඇසුරු කරත් එයාට හැමතිස්සෙම මේ තථාගතයන් වහන්සේ පෙනුනේ යාළුවා. අපි එක වයසෙමයි එක රටේමයි එහෙම දෙන්නම මේ කෝසලයේ අය එහෙම අර මිත්‍රත්වයේ හැඟීමක් මිසක තථාගතයන් වහන්සේව ඇසුරු කරන්න බැරි වුණා කොසල් රජුරවන්ට මේ මඟ පෙන්වන්නෙක් ලෙස. ඉතින් විවිධ සංවාදයක් කරලා තියෙනවා තථාගතයන් වහන්සේ. සංයුත්ත නිකායේ තියෙනවා කෝසල සංයුත්ති කියලා සංයුත්ත නිකායේ එක කොටසක්. ඒ සංයුත්තයේ තියෙන්නේ ගොඩාක් ඒවා කොසල් රජුරු අහන ධර්මානුකූල ප්‍රශ්නවලට බුදුහාඳුරු දෙන උත්තර. එයා ගැඹුරු දාර්ශනික ප්‍රශ්න අහලා තියෙනවා. එක වෙලාවක අහනවා මේ ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන්ද හැමදේම ලබා ගන්න පුළුවන් එක දෙයක් කියන්න කියලා. හැමදේම ලබා ගන්න පුළුවන් එක දෙයක්. හැමදේම ලැබෙන එක දෙයක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ එයාගෙන් ප්‍රශ්නයක් අහනවා. හැම පාසටහනක්ම මකාගෙන වහගෙන
තියන්න පුළුවන් පාසටහනක් තියෙද කියලා. රජුරු කියනවා ඔව්. ඒ කියන්නේ පියවර සටහනක් අඩියක් කියන්නේ අපි නේද? අඩි සටහනක් තියෙනවද? ඕනම පාසටහනක් වහන්න පුළුවන් එකක්. රජුරු කියනවා ඔව්. බුදුහාමුදුරනේ මොකද්ද කියලා. ඇතාගේ පාසටහන කියලා. අනික් මොන සතාගේ පාසටහනත් වැහිලා යනවා කියලා ඔහු කියනවා මේ පියවරක් තියවම ඇතාගේ පාසටහනට. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි හැම දෙයක්ම යටපත් කරගෙන හැම දෙයක්ම වහගෙන නැගිටින්න එක දෙයක් තියෙනවා. ඒ තමයි අප්‍රමාදී බව කියලා. අප්‍රමාදයේ තියෙනං ඕන දෙයක් යට කරගෙන ඒ කියන්නේ උත්සාහයේ තියෙනං ඕනම දෙයක් යට කරගෙන මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ හැම දෙයක්ම ලැබෙන එක දේ තමයි අප්‍රමාදය. තේරුණාද? ඒ කියන්නේ හැම දෙයක්ම ලැබෙන. උගත්කම ලැබෙන, සීලවන්තකම ලැබෙන, ධ්‍යාන ලැබෙන, සමාධි ලැබෙන, උතුම් නිර්වාණ ධර්මය ලැබෙන එක දේ මොකද්ද කියලා හෙවොත් අප්‍රමාදීකම්. මේ වගේ ඊටාම දියුණු සංවාද එතුමා කරලා තිනා. හැබැයි මාර්ගඵල අවබෝධ කරේ නැහැ. හැබැයි එතුමා හොඳ ශ්‍රාවකෙක්. තථාගතයන් වහන්සේ දැන් කොසල් රජුරු එනවා අඟුලිමාලව අල්ලන්න කලින් බයින්ද බුදුහාඳුරු තම්බෙලා අදහසක් අහගෙන යන පන්සලට එනවා. සේනාව නවත්තලා පන්සල ඇතුළට ඇවිල්ලා කියන ස්වාමිනී මම මේ අඟුලිමාලේ අල්ලන්න යන්න හදන්නේ. ඔබ වහන්සේ තමු වෙලා යන්නයි ආවේ. භාග්‍යවතුන් වහන්සේ අහනවා අඟුලිමාලව හාමුදුරු කෙනෙක් විදියට දැක්කොත් ඔබතුමා මොකද කරන්නේ කියලා. කොසල් රජුරු කියනවා මම ඉතින් අනිත් හාමුදුරුලට දක්වන ගෞරවයම දක්වනවා. ඒක ස්ථිර කරගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ අඟුලිමාල ඒ වෙනකොට පැවිදි වෙලා පන්සල ඇතුළේ ඉන්න එයාව රජුරෝ ඉස්සරහට කැඳවන්නේ එතකොට. හරි උත්තරේ දුන්නට පස්සේ රජුරෝ මේ තමයි අඟුලිමාල කිව්වන් රජුරෝ ගල් ගැහිලා ඉන්නවා බය වෙලා. හැබැයි රජුරෝ අනිත් හාමුදුරුවන්ට වගේම උන්වහන්සේටත් වන්දනා කළ ගරු කළ යනවා. ඒක ඇතුළේ අපිට පේනවා මාර්ගඵල නොලබපු බුද්ධ ශ්‍රාවකයොත් කෙනෙක් නිවැරදි වුණාට පස්සේ නිවැරදි වුණා කියලා පිළිගන්න තරම් හොඳ බුද්ධිමත් මනසක් තිබුණා. ඒ කියන්නේ ඒක බෞද්ධය හොඳම ස්ථාවර බෞද්ධයෙක් වෙන්න ඕනි නෑ. කෙනෙක් වැරදි කරලා නිවැරදි වුණාට පස්සේ එයා දැන් නිවැරදි කියලා පිළිගන්න. තේරුණා නේද? ඒකට මේ මාර්ගඵල ලැබලා තියෙන්න ඕනි නෑ. කොසල් රජුගේ මාර්ගඵල ලැබලා තිබුණේ නෑ. ඒත් එතුමා ඊටාම බුද්ධිමත් මිනිසෙක් විදියට ඕනම කෙනෙක් ඒ පරිසරයේදී වැරදි කරන්න පුළුවන්. නමුත් ඒ පරිසරයේ අයහපත් බව වටහා ගත්තන් නිවැරදි වෙන්න පුළුවන් බව වටහා ගත්තු කෙනෙක්. එතකොට බෞද්ධ අපේ දැක්ම වෙන්න ඕනි ඔන්න ඔය දේ. මොකද්ද? අපි ඕනම කෙනෙක් හේතු ප්‍රත්‍ය ඇති පරිසරයක වරදකාරී වෙන්න පුළුවන්. හැබැයි ඕනම කෙනෙකුට නිවැරදි වෙන්නත් ආයෙත් ඉඩ තියෙනවා. නිවැරදි වෙන්න ඉඩ තියෙනවා. ඕනම කෙනෙකුට. ඒක ඉතින් අපේ හිතට කියලා දෙන්න ඕනේ. ඒක කියලා දෙන්න බැරි වුණන්නේ අපේ හැමදාම වරදකරුවෝ ලෙස ලේබල් කරන්නේනේ. නිවැරදි මිනිස්සු ලෙසම හැමදාම අපේ මේ හරියටම සලකුණු කරලා ඒක අපි චූටි කාලේ ඉඳලා කරනවා සමහර වෙලාවටනේ. දැන් ළමයි දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරක සමහර වෙලාවට ළමයින්ව එහෙම එක කැටගරි එකට දානවානේ. හොඳ එක්කෙනා. ටිකක් හොඳ එක්කෙනා. ඊළඟට මට කවදා හරි හිටියොත් එහෙම කියනවානේ නේද? එහෙම කියන එක කියන්නේ ඒ සමහරට මට කවදා හරි හිටියොත් ඉන්නේ මෙච්චරයි කියලා කියන්නේ චූටිම එක්කෙනා. ඒ කියන්නේ තාම එයාට ආගියු කරගන්න වචන දන්නේ නැහැ. ඒ හින්දා අපි කියන මට හිටියොත් ඔන්න ඔච්චරයි නේ. අපි හරි අල්ලන විදිය නේද? ඒ කියන්නේ චූටි අය අල්ල ගන්නවා. අපේ කරලා මගේ කරලා වෙනස් වෙන්නේ නැති හොඳටම ඉන්න. නමුත් අපිත් එක්ක ආගියුමන්ට් එකකට එන ළමෙක් අපි හිතනවා වැරදිකරුවෙක්. එයා හදන්න බෑ. එයා නිවැරදි වෙන්නේ. ඉතින් මේක සමාජයට ගියාම අපි හිතනවා එහෙම ඒ ටිකක් දරුණු වැරදි කරන අය කවදාකවත් හදන්න බෑ කියලා. දැන් ලංකාව වගේ රටක අපරාධ
අපරාධ තියෙන ගොඩක්. ආසියාතික රටවල් වල අපරාධ තියෙනවා. එකෙන් කියන්නේ බටහිර මේ වගේ රටවල් වල අපරාධකාරයෝ නැහැ කියලා. අපරාධකාරයෝ ඉන්නවා. නමුත් සාපේක්ෂව අඩුයි. සාපේක්ෂව අපේ රටවල් වලට වඩා අඩුයි. දැන් බලන්න ඔබලාට කවදාවත් අදහසක් එනවද ඒ කවුරු හරි අපරාධකාරයෙක් දැක්කොත් මේකව මරලා ඉවර කරන්න ඕනි කියලා එකක්. එන්නේ නැහැ මේ අපරාධකරුවෙක් දැක්කට මේ මීඩියා වල මිනිස්සු කතා කරනවද සෝෂල් මීඩියා වල ඉක්මනින්ම මරන්න ඕනි මේක. බෙල්ල කපලා දාන්න ඕනි, වෙඩි තියලා දාන්න ඕනි වගේ කතා මම දන්න තරමට බටහිර එහෙම ඉච්චර උස්සඬින් එහෙම කරලියට එන අදහසක් නෙමෙයි. එන්නේ. එහෙම අදහස් තියන අය ඇති. එන්නේ නැහැ. හැබැයි මැද පෙරදිගෙන කෙලින්ම කියනවා ඉවරම කරන්න. දැන් අපේ රටේ ගොඩාක් අය යන්නේ මැද පෙරදිග නිසා අපේ රටෙත් ඒකම දැන් මතය වෙමින් තියෙනවා. අපරාධකරුවෙක් ගැන නිවුස් එකේ යනකොටම ප්‍රවෘත්ති වල යනකොටම කියන්නේ මුම් මරන්න නැතුව මොකද මේ කරන්නේ? නේද? මරන්න ඕනි. ඒක බුද්ධ ආගමද? නෑ. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නෙමෙයි. ඒ ධර්මයට සම්පූර්ණ පටහැනි අදහසක තමයි අපේ සමාජය අද ස්ථාවර වෙමින් තියෙන්නේ. මම ඇත්තටම ඊයේද කොහෙද බැලුවා එක අර දුවෙක් මේ දූෂණය කරලා මැරුණා. මේ එයා එල්ලිලා මැරුණේ මේ සමහරාම පැත්තේ කෙනෙක් මං හිතා ලුණුගම් විහාරේ කොහෙද. ඒ කොල්ල දෙන්නගේ රූප දෙක දාලා ඒකේ ලයික් දාන්න කියලා තියෙනවා මේ මරන්න ඕනිද නැත්ද? 100%ක්ම කට්ටිය ජජ්මන්ට් එක දීලා තියෙනවා මරලා දාන්න ඕන. ඔක්කොම මරන්න ඕනි කියන එකට තමයි ලයික් එකක් දාලා තියෙන්නේ. ඒක දාන්න කියලා තියෙනවා. මම බැලුවා ඒ මිනිස්සුගේ ප්‍රතිචාරය ඔක්කොම කියන්නේ මරන්න ඕනි කියලා. ඉතින් දැන් ඒ වගේ හිතන අයට මේ කතාව කියලා දෙන එක ලේසි වැඩක් නෙවෙයි. මොකද ඒගොල්ලෝ මේ වෙනකොටත් නිගමනයක ඉන්නවා දරුණු ලෙස සියලුම වැරදි කරන කට්ටියව මරලා දානවා. ඇයි බුදුදහම වැරදි කරන අයව මරලා දාන්න ඕන කියලා යෝජනා කරන්නේ නැත්තේ? ඒක වැදගත් නේ. ඇයි නැත්තේ ඒක කියන්නේ? ඇයි එයාට තව අවස්ථා දෙන්න කියලා යෝජනා කරන්නේ? අන්තිම හදන්නම දුෂ්කර එක්කෙනත් මරන්නේ නැතුව කොන් කරලා තියන්න කියන්නේ ඇයි? හේතුව තමයි එයාට එයාගේ වැරද්ද ගැන වටහා ගන්න එයා අර අපරාධකාරී මනසෙන් නිදහස් වෙනකන් එයා තියන්න ඕන. ඒ අපරාධකාරී මනස කියන එක ස්ථිර එකක් නෙමෙයි. අපරාධකාරී මනස කියන එක නිත්‍ය එකක් නෙමෙයි. සත්‍ය එකක් නෙමෙයි. දැන් අපි ළමයෙකුට ගහන වෙලාවට තියෙන මනස තියෙනවනේ. ගහනවනේ. කියන්න එපා සූ කරන්න පුළුවන්. මෙහෙ නේද ටිකක් තතයි. දැන් එතකොට දැන් අපේ මේ වෙලාවේ තියෙන මනස හොඳ එකක් නෙවෙයිනේ. අපිට තරහනේ ලංකාවේම නම් කොහොම පිට වෙයිදෝ අපිනේ. මෙහෙදි ඒත් අපිට එනෝනේ කේන්තියාවන් අපි ගන්නවා. ඒත් ඒ මනස දිගටම තියෙනවද? ඒ මනස දිගටම නැහැ. එතකොට ඔය අපිට එන මනසෙම බලගත්තු ස්වභාවයක් නෙවෙයිද කෙනෙක් තව කෙනෙක්ව මාරා තියවිලා තියෙන්නේ. නිකන් හොඳට අවංකව හිතන්න අපිට අකමැති දේ කරනකොට අපට උපදින ද්වේෂ මනසේම ඒක ඊටාම ඉහළ වර්ධනීය අවස්ථාවකදී තමයි කෙනෙක් තව එක්කෙනෙක්ව මරන්න පෙළඹෙන්නේ. මරන්න පෙළඹෙන්නේ අර අපිට එන තරහ මනසේ උපරිමේදී. උපරිම අවස්ථාවේදී. එතකොට එවැනි මනසක් වුණත් අර අපේ පොඩි ළමයෙකුට දඬුවම් දෙද්දී එන මනස වෙනස් වෙනවා වගේම අර භයානක මනසත් කෙනෙක්ව මරන්න පොළඹවන මනසත් මොකක් වෙනවද? වෙනස් වෙනවා. එතකොට වෙනස් වුණාට පස්සේ ඉන්නේ අර පුද්ගලයා නෙමෙයි. අර පුද්ගලයා නෙමෙයි ඉන්නේ.
එතකොට ඒ අපරාධය කරන වෙලාවේ ඉඳපු මිනිස්සයයි අපරාධය කරලා පැය කීපයකට පස්සේ ඉන්න මිනිස්සයයි හාත්පසින්ම වෙනස්. හාත්පසින්ම වෙනස්. අරයා නෙමෙයි. වෙනස් කෙනෙක්. ඔබ බලන්න ඔබ කාට හරි බැන්නට පස්සේ ඉන්න එක්කෙනයි බයින වෙලාව ඉන්න එක්කෙනයි එක්කෙනෙක්ද කියලා. නේද? ගහනකොට ඉන්න එක්කෙනයි ගැහුවට පස්සේ ඉන්න එක්කෙනයි කොච්චර වෙනස්ද බලන්න. ඒකයි බුදුදහම කියන්නේ අර ඒ අපරාධකාරී මනස සහිත වෙලාව කියන එක ඒ මනස කියන එක සදාකාලික එකක් නෙමෙයි. ඒ හින්දා යා මරන්න හොඳ නැහැ. එයා කරපු එකට අපිත් කරන්න ඕනි එයා කරපු එකම නෙමෙයි. මොකද ඒකෙන් එයා නිවැරදි වෙන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නම්. මට පොඩි කාලේ අපේ අම්මා ගහනවා. මං කරන වැරදි වලට ගහනවා. මහාන වුණාට පස්සේ ලොකු හාමුදුරුවෝ අතට අහුණු එකකින් ගහලා තියෙනවා. හරි සීලවන්ත හාමුදුරුවෝ හොඳ හාමුදුරුවෝ. ඒ කියන්නේ හාමුදුරුවන්ගේ සීලය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ කකුල් දෙක අල්ලලා වඳින්න පුළුවන් හාමුදුරුවෝ කියලා අපි සමහර හාමුදුරුවෝලට කියන්නේ. ඒ වගේ තාම සීලවන්ත හාමුදුරුවෝ කෙනෙක්. හැබැයි එයාන්ට කේන්ති යනවා හරියට. මම බල දෙනවා ගොඩාක් සිල්වත් අයට යකා නගිනවා. ඒ කියන්නේ මම දන්නේ ඇයි කියලා. ඒ ගොඩක් සිල්වත් වෙන්න ඒගොල්ලෝ නිකන් අමුතු වෙනවා ටික. ඒක මං හිතන්නේ ඒකෙදි මගේ අදහස තමයි මේ කෙනෙක්ට සීලය කියන එක අර අවබෝධයේ කොටසක් නුනොත් සීලය කියන්නේ මහා බරක්. ඔලුඩ නිකන් මහා ලොකු ටොන් ගානක් ඔලුවේ තියන් ඉන්නවා වගේ දැනෙනවා ඇති. එතකොට එයාට ඒ සීලයම එයාව ස්ට්‍රෙස් කරනවා. දැන් හොඳට බලන්න ගෙවල් වල හොඳටම සීලවන්තව ඉන්න කාන්තාවෝ එක්ක කතා කරන්න පුළුවන්ද කියලා බලන්නකෝ. ඊටාම සිල්වත් පිරිමි එක්ක දෙයක් සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්ද කියන හරි ඔබ නිකන් මම කිව්වට බලන්න. තේරුණා? ඒ කියන්නේ ඒ සීලවන්තකම මට පේනවා ගොඩක් අයගේ ඊගෝ එක වෙනවා. තේරුණා? ඒ කියන්නේ එයා සීලවන්තයි කියන එකම එයා හිතනවා සියල්ලේදී අනිවැරදි කියලා. ඒගොල්ලෝ අර කඩාපනින්නේ ගහන්නේ මං හිතනවා අපේ අම්මලා හරි සීලවන්තය. හැබැයි ඒගොල්ලෝ ඒ අර වැරදි නොකර අතෑරියේ සමාජ බය, සංස්කෘතික බය, පෞල් ජීවිතයට හානියක් වෙයි කියන බය, අන්තිමට බය මිසක තේරුම් ගැනීම නොවෙන නිසා ඒගොල්ලොන්ගේ සීලවන්තකම වගේම බලගතුව කේන්ති තියෙනවා. තේරුණානේ? සීලවන්තකමත් බලවත්, යක්ෂාරූඪ වීමත් බලවත්. දෙකම තියෙනවා. හරි සිල්වත් ඒත් හොඳට ඉතින් ගහනවා. අපේ ලොකු හාමුදුරුවෝ අතට අහුණු එකකින් ගහනවා. අපේ අම්මා නම් එච්චර නෑ. හැබැයි මං කල්පනා කරනවා තාම මේ අපේ තාත්තා එහෙම ගහන්නේ. මට පස්සේ තුන අපේ තාත්තට ඒ කාලෙත් මොලේ තිබිලා තියෙනවා ටිකක්. එන මිනිස්සුන්ට එහෙමම ගහලම ප්‍රශ්න විසඳන්න බෑ කියන එක යාට මං හිතනවා එයාට තේරුණා කියලා. මට හිතෙනවා ඒක. يعني අපේ තාත්තා ඉඳලා හිටලා අපිට ගහනවා. හැමතිස්සෙම ගහන්නේ. අම්මා නම් හිතුණු තැනදිද එයාට කේන්ති ආපු තැනදී එයා නෑ අනිත් එක මං හිතනවා මෙහෙම අර එයාර තාත්තටත් වඩා මේ අපිව ගැන වගකීම අරගෙන තේරුණා නේද? ඒ කියන්නේ කේන්තිය එන තව එකක් තමයි ඕනවටත් වඩා වගකීම ගත්තට පස්සේ එයාට තමයි කේන්තිය එන්නේ වැඩිපුර. එයා හිතනවා දැන් මෙයාව හැදුන්නේ නැත්තම් එimhe මගේ ප්‍රශ්නයක් ඒක. මම මෙයාව හදන්න ඕන කියන එකේ ඉඳියම හරියට කේන්ති යනවා. ඉතින් මට ඔබට කියන්න ඕන දැන් මට හරියට ගහල් තියෙනවා. ඒ ගහපෝ හැම වෙලාවකම ඒ දඬුවම් දීමේ ඒ පහර දීමේ අදහස තමයි අපි හදන එක. ඒත් දඬුවම් වලට පස්සේ මම මොකද හිතලා තියෙන්නේ? මට ගහපුවට පස්සේ මම මොකද හිතලා තියෙන්නේ වැරදි ගැනනේ.
මං හිතපුවා ඇත්තේව මං කියන්න. මං පළවෙනියට හිතලා තියෙනවා ඕකට ඔච්චර ගහන්න ඕනද. තේරුණා? මට පළවෙනියටම හිතච්ච එක තමයි ඕකට ඔච්චර ගහන්න ඕනද. එක. ඊළඟට මම කම්පෙයා කරලා තියෙනවා. ඒ කියන්නේ මං කරපු වැරද්දම කරපු තව අයට එච්චර ගැහුවද? තේරුණා? මං හිතපුවා මම මේක. එච්චර ගැහුවද? ලොකු හඳුරු ඌට අදිනවද කොහෙදයි? මට තමයි ගහන්නේ. තේරුණා? මං බලලා තියෙනවා මේ ඒ සසඳලා බලලා තියෙනවා මට ගහපුවා. අන්තිමටම මේ ඒ දරුණු කුටි කෑමකට පස්සේ මං කල්පනා කරලා තියෙන්නේ මගේ වැරද්ද ගැන නෙමෙයි. මට කරපු වැරද්ද ගැන. තේරුණාද? දරුණු හිංසනයකට ලක් වුණාට පස්සේ මිනිස්සෙක් විදියට මම හිතලා තියෙන්නේ මට ලොකු වැරද්දක් කරා. මේ මං කරපු වැරද්ද මතක් වෙන්නේවත් නැහැ. ඉතින් ඒ හින්දා ඇත්තටම කියනවා නම් මට කරන්න එපා කියලා අල්ලන් ගහපු වැරදි වලින් 99%ක් මං ඊට වඩා ස්මාර්ට් විදියට කරලා තියෙනවා. ඒ කියන්නේ ඊට වඩා ලස්සනට අහු නොවෙන්න මං කරලා තියෙනවා. තාම හොඳට කරලා තියෙනවා. මං හිතන්නේ ගුටි කෑමකට පස්සේ මං කපටි වුණා කියලා. ඒ හින්දා මම කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ කවුරුවක් ගහලා හදන්න පුළුවන්. තථාගතයන් වහන්සේ කොච්චර හරිද කියන එක මට තේරුණේ අවුරුදු 30 පයින්නකොට. මම මගේ අත්දැකීම් වලින් මම කියවන ධර්මය හරියටම මේ බැලුවම සසඳලා මට වැටහෙන්න ගත්තා බුදුහාඳුරෝ කියපු එක නේද මට උනේ. ඒ කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරා කවුරුක්වත් දණ්ඩණයෙන් හදන්න බෑ. තේරුණානේ? දණ්ඩණයෙන් කවුරුත් හදන්න බෑ. තථාගතයන් වහන්සේ කිව්වේ දඬු මුගුරු මොක කරනද අතහැරලා දාන්න. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝනේ. හැමෝම දඬුවම් වලට තැති ගන්නවා. සබ්බේ බායන්ති මච්චුනෝ මරණවා කිව්වොත් බය වෙනවා. අත්තානං උපමං කත්වා තමන් උපමාවට ගන්න නහනෙය නගාතේ කවුරුවත් මරලා දාන්න එපා. කාටවත් හිංසා කරන්න එපා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කියන කාරණා මං කල්පනා කරා මට ගහපෝ මට දීපු දඬුවම් වලදී කොච්චර ඇත්තද මං ඒකේ නිවැරදි උනේ නැහැ. ඉතින් මම මිනිස්සු එක්කෙනෙක්වත් පිළිගත්තේ නැතත් මම පිළිගන්න දේ තමයි කාටවත් හිංසා කළා හදන්න බෑ කියන එක. හිංසා කළා කරන්න පුළුවන් මොකක්ද? බය කරන එක. හිංසා කළා කරන්න පුළුවන් එකම දේ තමයි අර තසන්තිනේ. තැති ගන්නවන්න පුළුවන්. දැන් අපි ළමයින්ට දඬුවම් දෙන්නේ ඒකට. මාත් දෙනවා දඬුවම් ඉඳලා හිටලා. පොඩි හාන්ලට. දඬුවම් දෙනවා. වේවැලකුත් තරම් කාමර රවුමේ යනවා හිටි ගමම්මා. බය කරන්න. මං දන්නවා කවදාවත් මගේ වේවැල නිසා කවුරුත් හැදෙන්නේ නැහැ. මොකද මං හැදුනෙත් නැහැ. මං හැදුන්නේ නැතුව කොහොමද පොඩි අඳුරලා හැදෙන්නේ? එහෙම වෙන්න බෑ. ඒ වෙන්නේ. දැන් අපි ඒක විශ්වාස කරන්න ගත්තොත්, ඒ කියන්නේ එහෙම හිංසනයෙන් කෙනෙක් හැදෙනවා කියන එක විශ්වාස කරන්න ගත්තොත් වෙන්නේ ඊළඟට අපි විශ්වාස කරන්න ගන්නවා මිනිහෙක් මරලා දැම්මමත් එයා හැදෙනවා කියලා. තේරුණාද මං කියන එක? ඒ කියන්නේ මේ මිනිස්සු ඊළඟට කරන්න ඕනි දේ අර චූටි චූටි දඬුවම් වලින් බැරි වුණාම කරන්න තියෙන උපරිම එක කරන්න ඕනි කියන එක. ඒක බුද්ධ ධර්මෙ නෙමෙයි. කාටවත් දරුණු හිංසා කරලා වද පමුණෝලා වැරද්ද කර යතින්නම් අත කපලා වැරද්ද කරන්න ඇවිදන් ගියේ කකුලෙන් නම් කකුල කපලා කෙනෙක්ව යහපත් පුරවැසි කරන්න බෑ. ඒකෙන් කෙනෙක් පසුතැවෙනක නවතිනවා. තේරුණානේ? ඒ කියන්නේ පසුතැවෙන එක කියන්නේ ඒ වැරද්ද ගැන වටහා ගන්න එක නවතිනවා. පසුතැවෙනවා කියන්නේ මේ අනේ මම මෙහෙම කරා කිය හූල්ල ඉන්න එක නෙමෙයි ඈ. ඒක නෙමෙයි බුද්ධාගමෙන් පසුතැවීම. බුද්ධාගමෙන් පසුතැවීම කියන්නේ අවබෝධ කර ගැනීම. බුද්ධාගමේ පසුතැවීම නම් කුමක්ද? නිවැරදි පසුතැවීම නම් මම කරන ලද වරදට මුල් වෙච්ච වරදකාරී මනසත් වටහා ගැනීමයි පසුතැවීම. තේරුණානේ?
මං ආපස්සට ගිහිලා කල්පනා කරනවා නම් කල්පනා කරන්න ඕන එච්චරයි. ඒ මනසේ තිබිච්ච අයහපත් බව. ඒ වර්ධකාරී මනසේ තිබිච්ච අයහපත් බව විතරයි මං කල්පනා කරන්න ඕන. නැතු ඒ ක්‍රියාව ගැන කල්පනා කර කර හිටියා කියලා මම නිවැරදි වෙන්නේ නෑ. නිකන් කලකිරෙන විතරයි මං ගැන. ඒ හින්දා ඔබ කවදාවත් හරි කෙනෙකු හිංසනයෙන් නිවැරදි කරන්න හෝ යහපත් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්න එපා. මොකද ඒක ඊළඟට ඔබගේ ඇතුලේ මේ ඇතිවෙන දරුණු මේ ව්‍යාධියක් වෙනවා. දරුණු ව්‍යාධියක් වෙනවා. ඔය ඇත්ත වගේ යම් දැනුගත්කමක් ඇතුව ඉන්න අයත් එක්ක මේක කතා කරන්න පුළුවන්. මේක ලංකාවේ මට කතා කරන්න අමාරුයි. ලංකාවේ කතා කරන්න බෑ. මොකද හේතුව මට මතකයි අර එක දුවෙක් සේයා කියලා දුවෙක් මතක ඇතිනේ නේද? අර එයා රේප් කරලා චූටි ළමයෙක් එයාව මැරුවම ඒ කාලේ දිගටම ඒ මිනිස්සු කිව්වේ මේ කොණ්ඩයා මරන්න ඕනේ. මම දැක්ක මේ සමහර බෝඩ් අල්ලන් ඉන්නවා දිවුල පිටියට આવුමේ ආච්චි අම්මලා අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාට බුදු බවත්වේ කොණ්ඩයා මරන්න. තේරුණානේ? මට ඇඟ ඊතල වෙනව නිවුස් වලට ඒව දකිනකොට. බුදු බවත්වේ. අරය මරුවා. ඒ වාක්‍යවල බරපතලකම බලන්න. ඒ කියන්නේ මිනිස්සු අල්ලන් ඉන්න බෝඩ් වල තියෙන බෞද්ධයෝ. දැන් කොණ්ඩයා කියන්නේ අසිස්ටෙක්. එයා රෝගියෙක්. පුද්ගලයෙක් විදියට ගත්තොත් එයාගේ තියෙන්නේ චේතසික රෝගනේ නේ. කායික රෝග නෙමෙයි චේතසික රෝග. මානසික රෝග කියන්නේ බුද්ධ ආගමේ. මේ සාමාන්‍ය සමාජයේ චේතසික රෝග කියලා තමයි බුද්ධ ආගමේ කියන්නේ. එයායි අයහපත් චෛතසික නිසා ලෙඩ වෙච්ච මිනිස්සෙක්. එතකොට එවැනි අය ආරක්ෂිත රෝහල් වල ජීවත් වෙන්න. ඒ කියන්නේ බන්ධනාගාර. ඒගොල්ලෝ සම්පූර්ණ අර රිහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම් වල සමහර ජීවිත කාලෙම ප්‍රශ්නයක් නැ ඉන්න දෙන්න ඕනේ. ඇතුළට වෙලා. ප්‍රශ්නේ ඒගොල්ලෝ මාස 6න් එළියට දාන එක. වැරද්ද ඒක. නැතුව එයා මැරුවා කියලා එයා නිවැරදි වෙන්නේ නැහැ. එයා එහෙම මැරපු ගමන් මරණයට එයා නියම වෙච්ච ගමන් එයා හිතන්නේ මෙච්චරයි. මං වැරද්දක් කළා මටත් වැරද්දක් කළා. ඒක නිකන් එතකොට ඉවරයි කියලා හිතෙනවා. බුදුදහමට අනුව කෙනෙකුට තමන්ගේ වැරද්ද අවබෝධ කරගන්න උපරිම අවස්ථාව දෙන්න. ඒ අවස්ථාව දීපු නිසා තමයි අඟුලිමාල රහතන් වහන්සේ කෙනෙක් වුනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි අඟුලිමාලට සමාව දුන්නට නේද? අපේ ගෙවල් වල අය වැරද්දක් කරාට පස්සේ සමාව දීලා නිවැරදි වෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අඟුලිමාලට ඔය සමාව දීලා තියෙන දැන් නැති හින්දා. නේද? නිකන් හරි යාඳුරු හිටියනම් සමාව දෙන්නේ නැහැ. තේරුණා? එයා හිටියනම් සමාව දෙන්නේ නැහැ. දැන් සමාව දෙන්නේ නැහනේ. සහය හම්දුරුන්ගේ නමින් තියෙන පිරිතෙන් උපාසකම්මලට බබාලා හම්බෙනකොට වාසි තියෙනවානේ. අඟුලිමාල පිරිත කියනවා. ඒ හින්දා අඟුලිමාල හඳුර හොඳ වෙලා. නැතුව අඟුලිමාල හමුදුරුවෝ ජීවමාන කාලේ සමහර විට අද අඟුලිමාල හමුදුරුවෝ රහතුන් වහන්සේ කියලා වන්දනා කරන අයට හම්බුණා නම් ප්‍රතිචාරය වෙනස්. සම්පූර්ණ වෙනස්. ඒ හින්දා ඊටාම හොඳින් කල්පනා කරන්න. ඔබට සාර්ථක වෙන්න ඕනේ නම් ඔබ කෙනෙකුට නිවැරදි වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඒක ඔබේ මනසින් ඔබ අනිත් එක්කෙනාට ඒ අවස්ථාව දීමට කැමති වෙන්න ඕනේ. බය වෙන්න එපා. ඔබ අවස්ථාව දුන්නොත් ඔබට ජීවිතේ ගොඩාක් අවස්ථා හම්බ වෙනවා. තේරුණානේ? ඔබ අවස්ථා දෙනකොට ඔබට ගොඩාක් අවස්ථා හම්බ වෙනවා. ඔබ දෙන්නේ එක අවස්ථාවේ සමහරට ඔබට අවස්ථා ඒ වෙනුවෙන් ගොඩාක් හම්බෙයි. ඔබ හිතුවොත් නෑ එක අවස්ථාවක්වත් දෙන්න හොඳ නෑ කියලා. මතක තියාගන්න ඒ ඔබ කරන්නේ ඔබට වැරද්දක් කියලා. හැමෝම වැරදි කරන්නේ දුර්වල වෙලාවෙදී. වරද කරන මිනිස්සේ දැක්කම හිතන්න මේ මිනිස්සයා මේ වැරද්ද කළේ බලවත් වෙලාවෙදී නෙමෙයි. දුර්වල වෙලාවෙදී. බලවත් නම් කරන්නේ. මිනිහෙක් තමන්ගේ හිත බලවත් නම් ශක්තිමත් නම්
තමන්ගේ හිත තමන්ට පාලනය කරන්න පුළුවන් නම් මිනිස්සුන්ට වැරද්දක් කරන්න යනකොට නවත්ත ගන්න පුළුවන්. මිනිහෙකුට තමන්ට තමන්ම පාලනය කරගන්න බැරි වෙච්ච මානසිකත්වයකදී තමයි මිනිහෙක් වැරදි කරන්නේ. ඒකයි අපි ඒ ඕන කෙනෙකුට හැදෙන්න ඉඩ දෙන්න. මම ඉස්සර මේ ටිකක් තරුණ කාලේ ගෙදර ගියාම අපේ ලොකු අයියට ටිකක් වැඩිපුර දොස් කියන. ටිකක් වැඩි යාගේ දේවල් වලට දොස් නගන වෙලාවල් තියෙනවා. ඉස්සර දැන් නෙමෙයි. ඉස්සර. ඉතින් දොස් නගනකොට අපේ අම්මා අහන් ඉන්නවා. එයාට නිකන් තේරෙනවා නම් මගේ දොස් නැගීම නිකන් විනාඩි 20 පැනලා යනවා වගේ. ටිකක් දිග වගේ නම් එයා මේ වහාම මැදිහත් වෙලා මේ මගේ ගාවට ඇවිල්ලා කියනවා මේ පොඩි ආරෝකට ඔන්න මුකුත් නොකිය ඉන්න. ඉතින් මං අහනවා එතකොට මේ මිනිහා හැදෙන්නේ නැද්ද? හැදෙන්නේ නැද්ද? නෑ අනේ නොදන්න එකා නෙති. ඒ කියන්නේ නොදන්න එකා කියලා අපේ අයියට අපේ අම්මා කියන කාලේ වෙනකොටත් මගේ හිතේ මිනිහට 30ක් විතර වෙනවා. ඒ කියන්නේ අපේ අම්මා කියන්නේ නොදන්න එකා. මං ඉතින් අපේ අම්මා එක්ක ආගියුමන්ට් වලට යනවා මේ යෝධයා දන්නේ එකෙක් වෙන්නේ කවද්ද? දැන් ඔයාට අනුව හැමදාම මේක නොදන්න එකා. මෙයා දන්න මිනිහෙක් වෙන්නේ කවද්ද? හැබැයි අද මට තේරෙනවා අපේ අම්මා අපේ ලොකු අයියා ගැන හිතපු විදිය හරි. එයාට අඛණ්ඩව නිවැරදි වෙන්න අවස්ථාව දෙන්න නම් හිතන්න ඕන ක්‍රමේ තමයි මොකද්ද? නොදන්න එක. නොදන්න කෙනෙක් කියලා හිතපු ගමන් අපිට අවස්ථාව දෙන්න පුළුවන්. අපිට මේ කාටවත් සමාව දී ගන්න බැරි ඇයි? අපි හිතනවා මේව කරන්නේ හොඳටම දැනුවත්ව ඕක නොකර ඉන්න පුළුවන්කම තියෙද්දි නේ? ඕක නොකර ඉන්න හයිය තියෙද්දි හැකියාව තියෙද්දි තමයි ඔය මිනිහා ඔක කරේ. ඉතින් අපිට හිතෙන්නේ මෙයාට අපි දෙන්න ඕන දඬුවමක්. මතක තියාගන්න. සෑම මිනිසෙක්ම වැරදි කරන්නේ එයා දුර්වලම වෙලාවෙදී. සතෙක් හරි වැරදි කරන්නේ බලවත් වෙලාවෙදී නෙමෙයි. සතෙක් හරි බය වුණාම තමයි ඉස්සෙල්ලම පනින්නේ. සතෙක් හරිමයි. මිනිස්සු ගැන කවර කතාවද? මිනිස්සු තමන්ට තමන්ගේ රාගය පාලනය කරගන්න බැරුව දුර්වල වුණාම මිනිස්සු වැරදි කරනවා. තමන්ගේ තරහ පාලනය කරගන්න බැරුව තමන් දුර්වල වුණාම මිනිස්සු වැරදි කරනවා. තමන්ගේ මෝඩකම තමන්ට දරාගන්න බැරුව මෝඩකමේ අඛණ්ඩව යද්දි මිනිස්සු වැරදි හැසිරීම් වලට යනවා. මම ඔබට යෝජනා කරනවා දුර්වලයා ගැන අනුකම්පා කරන්න. දුර්වලයා ගැන අනුකම්පා කරන්න. එයා අපිට හිතෙන්නේ හිංසනයට යන්න අපිට එලව පහර දීදී පලිගන්න හිතෙන්නේ මෙයා දැනගෙන කළා කියලා හිතනකොට. අර අපේ අම්මා හිතපු එක වැදගත් එකක් ඒක. එයා ඉස්කෝලේ 3 පන්තියට විතර ගිහින් තිබ්බ හැබැයි එයා හරි එකක් හිතනවා. මොකද්ද? නොදන්න එක. කියන්නේ එයාගේ නොදැනුවත්කම තමයි එයාගේ මේ හැසිරීමට හේතුව කියලා හිතපු ගමන් කොන්දේසි විරහිතව සමාව දෙන්න පුළුවන්. වයස කීයේදී වුණත් සමාව දෙන්න පුළුවන්. එයාට හැදෙන්න තව අවස්ථා දෙන්න පුළුවන්. මං හිතන්නේ මනුෂ්‍යයින් ලෙස ශිෂ්ට තත්ත්වයට අපි යද්දී අපේ මෙවැනි තලයන්ගෙන් අපේ මනස දියුණු කරන්න ඕනේ. අපේ ගෝත්‍රික ලෙස හැසිරෙන්න හොඳ නැහැ. වැරද්දක් කරාම මරලා දාන එක, හිංසා කළා අතපය ඒව ගෝත්‍රිකයින්ගේ අර මැද පෙරදිග ජීවත් වෙන නේද? ඒ සල්ලි තියෙන මොලේ නැති ඒ මිනිස්සු නම් වැරදි කරන හැම මිනිහම බෙල්ල කපන්න මරන්න හරිම ස්ටුපිඩ් මිනිස්සුනේ. තේරෙන්නේ නැති මෙලෝ මොලයක් නැති මිනිස්සු බෙලි කපනවා. ඒවා අයහපත්. අපේ අර ත්‍රස්තවාදයට එරෙහිව හරි LTT එකට එරෙහිව හරි අපිට සම්පූර්ණ සටන ඉවර වෙනකම් කරන්න කොච්චර අපිට කල්ගත වුණාද? අවුරුදු 30ක් ගියා. ඒ අවුරුදු 30ක් ගියේ ඇයි? අපේ බෞද්ධ චෛතසිකය ඉන්න. අපේ බෞද්ධ චෛතසිකය
එහෙම කෙනෙක් ඝාතනය කරන්න පොළඹන එකක් නෙමෙයි. අපි කොච්චර අපිට හිතට අසහනයක් තියෙනවද ඒ යුද්ධෙදී සිද්ධ වෙච්ච මිනිස් ජීවිතවලට වෙච්ච හානි ගැන. අපේ සෙබලාට කොච්චර හිතට වේදනාවක් තියෙනවද? මගේ ගාව කොච්චර සෙබළු ඇවිල්ලා කතා කරලා අහනවද ආන්දනේ මගේ අති මෙච්චර මැරුණා. මොකද්ද වෙන්නේ? කොච්චර විඳවිල්ලක් තියෙද? ඒ ඇයි? බෞද්ධ චෛතසිකයනේ. බෞද්ධයෙක් කවදාවත් අන්තිම නරක කෙනෙක්වත් මරන්න ඕනි කියලා හිතන්නේ. දැන් බලන්න අපේ දුටුගැමුණු රජුරෝ කොච්චර පසුතැවිුණාද කියලා. එතුමා අන්තිමට කියනවා මේ ධර්මය සහ අධර්මය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. ඒ හින්දා මෙයා මිනිස්සෙක් විදියට මෙයාට ගෞරවය හම්බෙන්න ඕන කියලා මරපු එලාරගේ සොහොන හදලා චෛත්‍යයක් හදනවා. හදලා ඔක්කොටම නියෝගයක් දානවා මෙතනින් යන ඔක්කොම බැහැලා යන්න ඕන කියලා. කවුරුත් මෙයාට රෙස්පෙක්ට් කරලා යන්න ඕන. එතකොට අපේ බෞද්ධ ධර්මය අපිට හිතවල තියෙන වෙනස් විදියට. අපිට හිතන්න සලසන්න වෙනස් විදියකට. අපිට එහෙම අර ඊටාම දරුණු අපරාධකාරී මනසවල් වල ඉන්න බෑ. දැන් බලන්න අපි මේ යුද්ධේ කරාට පස්සෙත් අපිට කොච්චර අසහනයක් තියෙනවද කියලා තේරෙනවා. මට මතකයි යුද්ධයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා නොමිලේ ට්‍රැක්ටර් දුන්නා. තමිල් අයට. හැම ගෙදරකටම බයිසිකල් බෙදුවා. සිංහල මිනිස්සු වචනයක් කිව්වේ නැහැ. ඒ ද්‍රව්‍ය ප්‍රදානය කරද්දී සිංහල මිනිස්සුන්ට එහෙම නොමිලේ ගෙවීමේ ක්‍රම නැතුව අත්ඇට්ටර දීලා නැහැ. මං ඒ කාලේ බලන් හිටියා සිංහල මිනිස්සුන්ගේ පැත්තෙන් මොකද්ද මේකට දෙන්න ප්‍රතිචාරය? මුකුත් කිව්වේ නැහැ. හොත් නැතු හිටියා. උතුරු වසන්තෙන් පාරවල් හදනවා කිව්වට සිංහල මිනිස්සු කලබල වුණේ නැහැ. එයයි අපේ ඇතුලේ තිබුණා අපේ මොකක් හරි වැරද්දක් උනාද? අපි සටන් කරේ ත්‍රස්තවාදයට එරෙහිව වුණත් අපි දෙමළ මිනිස්සුන්ට එරෙහිව සටන් කරලා නැහැ. ත්‍රස්තවාදයට එරෙහිව සටනක් කරත් ඒකෙත් අපිට තියෙනවා අර ගිල්ටි කියන එක. ඒක තමයි බෞද්ධකම. ඒක හොඳයි. මං කියන්නේ ඒක හොඳයි. ඒ හැඟීම අපි නැති කරගන්න ඕනේ නැහැ. අපි ත්‍රස්තවාදයට එරෙහිව ඒ වෙලාවේ සටනක් කරා ත්‍රස්තවාදය පරද්දුවත් අපිට තියෙන්න ඕන එතනදිත් අපිට තව කෙනෙක් නසන්න වීම ගැන අපිට වරදකාරී හැඟීමක් තියෙන්න ඕන. ඒක හොඳයි. එතකොට අපි මේ චෛතසිකේ දිගට අරන් යන්නේ. මොකද නැත්තම් වෙන්නේ ඒ වගේ චෛතසිකවල අපි යනකොට අපිට හිතෙනවා වැරද්දක් කරන ඔක්කොටම ඊළඟට අපේ යෝජනාව තමයි ඒකම කරන්න ඕනේ. තේරුණානේ? ඒ කියන්නේ නරකක් කරන ඔක්කොටම දැන් අපි අර දිගටම අර යුද්ධෙදී LTT එකට දීපු දඬුවම ඒක අපේ මහා සම්ප්‍රදාය කරගත්තොත් මොකද වෙන්නේ? ඒක අපේ මහා සම්ප්‍රදාය කරගත්තොත් අපිට චූටි වැරද්දක් කරන මිනිහටත් අපිට හිතෙන වෙඩි තියලා දාන්න ඕනේ කියලා. ඒක නොවිය යුතුයි. කෙවල් වලවත් අපේ සමාජෙවත් රටකවත් එවැනි තත්ත්වයන් ඇති නොවිය යුතුයි. ඒ හින්දා කෙනෙකුට පසුතැවෙන්න දෙන්න ඕනි. පසුතැවෙන්න දෙනවා කියන්නේ ඒ වැරද්ද වටහා ගන්න පුළුවන් තරම් එයාට උදව් කරන්න ඕන. උදව් කරන්න. කල්ගත වෙනවා. දෙයක් වටහා ගන්න කල්ගත වෙනවා. අනිත් එක ඉතින් ඒ වැරද්දක් වටහා ගත්තට පස්සේ යාගෙන් පොරොන්දු ඉල්ලන්නත් එපා. ඒත් ඔය જાති එකක් කරන්නේ නැහැ නේද කියලා. දන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් එක වැරද්දක් කරලා ඒ වැරද්ද තේරුම් අරගෙන අතාරින්න පුළුවන්. ආයෙත් කාලෙක ඉතින් යාගේ ක්ලේශය ඉතුරුයි නම් ආයෙත් කරන්න පුළුවන්. එහෙම තමයි. ඒකට ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. ඒත් මේ වෙලාවේ යා නිවැරදි නම් බුදුදහම කියන්නේ මොකක්ද? ඒක පිළිගන්න. එයා ඒ වැරද්ද අත්හැරීමෙන් පස්සේ රහත් භාවයට පත් නුනොත් එයා ආයෙත් කරන්න පුළුවන්. කාගෙන්වත් පොරොන්දු ඉල්ලන්න එපා. මං ඔයාට සමාව දෙන්නේ ඔයා ආයේ කවදාකවත් කරන්නේ නැත්තම් කියලා. වැඩක් නැහැ. කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ඔබ සමාව දෙන්න ඕනේ මේ වෙලාවේ එයාට හැදෙන්න උදව් කරන්න ඕනින්ද.
මේ වෙලාවේ එයාට හැදෙන්න අවස්ථාවක් දීම ඔබ මිනිස්සෙක් ලෙස කළ යුතු ඉතාම උසස් දෙයක් ඉඳ තමයි ඔබ ඒක කළ යුත්තේ. එහෙම නැතුව කිසිසේත්ම මම ඔබට යෝජනා කරනවා හිතන්න එපා, කල්පනා කරන්න එපා මේ ඒ වැරද්දක් කරපු එක්කෙනෙක් නිවැරදි වෙලා ආයේ කවදාකවත් වැරදි කරන්නේ නැතුව ඉඳී. එහෙම එකක් නැහැනේ. අපි සමහර කාලවල වැරදි කරනවා, ආයෙ අතෑරලා දානවා, ආයෙත් ඒ જાතිය වැරදිවල පැටලෙනවා. ඒක මේ මනුෂ්‍ය ස්වභාවය. සිහිය නැති වෙන ඕනම තැනකදී අපි නැවත වැරදි කරනවා. දුර්වල තැන ඕනම තැනකදී මිනිස්සු වැරදිවල පැටලෙනවා. අපිට යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කියන්නේ මොකටද? ඔන්න ඔය වරදකාරී මනස නැවත උපදින්න පුළුවන් නිසා ඒ වරදකාරී මනස ඉපදිලා වරදකාරී හැසිරීමකට යනකොට අපිව බේරගන්න පුළුවන් අපට යෝනිසෝ මනසිකාර සති සම්පජඤ්ඤ සිහිනුවන පිහිටුවාගෙන අපි ජීවත් වෙනවා නම් හැම තප්පරයකම අපිට පුළුවන් බේරෙන්න. ඒත් මතක තියාගන්න ආයෙ වැරද්දක් කරන්න පුළුවන්. කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා වැරදි නොකර ඉඳී කියලා ඔබ දුක් විඳී එහෙම. වැරදි කරපු අය දිගටම වැරදි කරයි කියලා හිතන්නත් එපා. වැරදි නොකරන අය වැරදි නොකරම ඉඳී කියලා හිතන්නත් එපා. ඒකට විවෘතව තියන්න ඒවා. ඒ විවෘතයි. උපකල්පන කරන්න බෑනේ නේ. මනුස්ස හිත සම්බන්ධව විතරක් උපකල්පන කරන එක ටිකක් මං හිතන්නේ ටිකක් මෝඩ දහසක්. හොඳ අය හොඳට මිදී නරක අය නරකට මිදී ඒවා. ඒක හරියට අර නෝනා කිව්වා වගේනේ. නෝනා හිතුවා පළවෙනි ඇක්සිඩන්ට් එකකින් පස්සේ ආයෙ වෙන එක ගන්න නැහැ වගේනේ. ඔය දෙවෙනි එක උනේ නේද? ඒ කියන්නේ ඒ වගේව නෝනා මහත්තයා අපිට උපකල්පනය කරන්න බෑ. ඒවා අපි එහෙම උපකල්පනය කරන් ඉඳපු හින්දා තමයි අසහනේ අපිට. තේරුණානේ? කියන්නේ මේ වගේ දෙයක් ආයි නොවේයි. එහෙම උපකල්පන කරන්න බෑ. කොහොමද උපකල්පන කරන්නේ? ඒ කියන්නේ ආයේ එකක්වත් නොවෙන්නත් පුළුවන්, ආයේ දෙයක් වෙන්නත් පුළුවන්. සමහර විටනේ. සමහර විට. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් වැරද්දක් කරාම එයා ඒක දිගටම කරන්නත් පුළුවන්. ආයේ කවදාකවත් නොකර ඉන්නත් පුළුවන්. සිද්ධි ඒත් එහෙමයි. විය හැකි නොවිය හැකි. ඉතින් අපි හැමතිස්සෙම පරිස්සම් වෙනවා එහෙම එකක් නොවෙන්න. අපි හැමතිස්සෙම උත්සාහ කරනවා. කවදාකවත් මේ එහෙම ඒ වැඩි වාර ගානක් උණු පලියට ඒකම වෙනවා කියලා නම් කවදාකවත් හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අර කෙනෙක් රිසර්ච් එකක් කරපු එකක් මට කිව්වා. යාගේ කතාවකදී මට අහන්න ලැබුණා මේ ඒකෙදී යා කියනවා මේ ඒක ලේන් එකක මේ ඉන්න පුරවැසියෝ ගැන තොරතුරු සටහන් කරලා තමයි යාට ඒ රිසර්ච් එකේ තිබිලා තියෙන්නේ. යාට ඒකේ මේ එයා ගියාලු පළවෙනි ගෙදරට ඒ ගෙදර ඉන්නේ ඉතින් මේ සර්නේම් එක මේ ෆොන්සේකා. දෙවෙනි ගෙදරටත් ගියාලු එහෙත් ෆොන්සේකාලා. තුන්වෙනි ගෙදරට එහෙත් ෆොන්සේකාලා. මෙහෙම ගෙවල් ගිහිල්ලා 18කට ඔක්කොම ඉන්නේ ෆොන්සේකාලා. හැම ගෙදරකම ෆොන්සේකා ෆැමිලි එක. ඒ ලේන් එකම එහෙම ඉන්නෝනේ. දැන් මහරගම තියෙන යහම්පත් මාවත. ගොඩාක් ඉන්නේ යහම්පත්ලා. ගෙයින් ගෙට ගියොත් යහම්පත්ලා ඉන්නවා. එහෙම ෆොන්සේකාලා ඉන්න එහෙම එක සර්නේම් තියන අය බදුගත්තු පැති තියෙනවනේ නේ. එහෙම තියෙනවා. දැන් අරයා ගිහිල්ලා අන්තිම ගෙදර දොර වහලා තිබිලා එයා හිතලා මේ ෆොන්සේකාලා මැති කියලා රිපෝට් එක අන්තිම එක හදලා යවලා. අන්තිම රිපෝට් එක හදලා යවලා ටික දවසක් යනකොට එයාට එනවලු ලියුමක්. ඔයා කියන්නේ කොහමද? අපි ෆොන්සේකාලා කියලා අපි දාබරේලා. එහෙනම් ෆොන්සේකාලා 18 පළක මීටියක් 19 වෙනි තැන දාබරේ ඉන්න පුළුවන්. තේරුණා නේද? ඒ කියන්නේ අපි එහෙම නිගමන වලට එන්න බෑ අපිට. ඒ කියන්නේ අපිට බුදුහාමුදුරුවෝ කියන එක තමයි මේ කියන්නේ. කියන්නේ බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ එක මොහොතක්වත් දැනුවත් භාවයෙන් තොරව ගෙවන්න බෑ. ඒ කියන්නේ මේ මොහොත හොඳටම ගෙවිච්ච නිසා ඊළඟ මොහොතත් හොඳටම ගෙවෙයි කියලා උපකල්පන කරන්න බෑ. හැම මොහොතක් ගැනම ඔබ දැනුවත් වෙන්න ඕනේ. ඔබ සවිඥානික වෙන්න ඕනේ. දැන් එහෙම මොහොතවල් 20ක් වුණු පළියට ඊටාම හොඳට ගෙවුණු පළියට 21 වෙනි එක આવොත් අතන දාබරේ ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්.
දිගටම ෆොන්සේකා හිටියට දාබරේ ඉන්න පුළුවන්. හිතා. දිගටම නරක වැඩ කරගෙන ගියපු පලියට එයා හොඳ වැඩක් කරන එක නෑ කියන්නේ කොහොමද? දිගටම හොඳ වැඩම කරපු පලියට එයා නරක වැඩක් නොකරයි කියන්නේ කොහොමද? බුද්ධිමත්යෙන්. බොහොම විවෘත මනසකින් හිතන අය වෙන්න. අපිට ලේසි එතකොට ජීවිතේ ගෙනියන එක. අපි ඉන්නේ චූටි කාලයයි. චූටි කාලයයි. මා ලොකු කාලයක් අපි ඉන්නේ අපි අවුරුදු 80ක් විතර හිටියේ. 80ක් හිටියොත් ඉතින් ඒකත් අවිඥානිකවනේ 10ක් 12ක් යන්නේනේ. ඊතර චූටි කාලේනේ අපි දැනුවත්ව ගත කරන නිරෝගී කාලේ අපේ කාලේ පුළුවන් තරම් උපරිම උත්සාහ කරමු හොඳ මිනිසුන් ලෙස හොඳ මනසක් ඇතු ඉන්න. ඒකට ඕන කරන්නේ අපේ බුද්ධිමත්කම, අපේ ඥානවන්තකම, අපේ දැනුවත්කම ඒක ඕනේ. ඒ නිසා බුදුදහමට අනුව වරදිකාරයෝ කියලා සදාකාලික කට්ටියක් නැහැ. නිවැරදිකාරයෝ කියලාත් සදාකාලික කට්ටියක් නැහැ. වැරදි කරලා පසුතැවෙනවා කියන්නේ කරපු වැරද්ද ගැන හිත හිත සදාකාලිකව අඬ ඉන්න එක නෙමෙයි. ඒක නෙමෙයි. අඬ හිටියා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. වෙන්නේ මේ ඊළඟට ඒ වැරදි කරන්න උනේ මෙයාලා හින්ද කියලා ඊළඟට තව කට්ටියකට චෝදනා කරන්න පටන් ගන්න එකනේ. එහෙම නෙවෙයි. අපි වැරද්ද ගැන ඕනවට වඩා දුක් වෙන්න අපිට සාප කරන්න ඊළඟට අපි හොයා ගන්නවා මට ඒ වැරද්ද කරන්න සිද්ධ වුණේ කවුරු හින්දාද? ඔය ගොඩාක් දෙමව්පියෝ එහෙම කියන්නේ අපි ඕවා කරේ ඕගොල්ලෝ හින්දා. නේද? ළමයි අල්ල ගන්නවා. ළමයි හින්දා පව් කරාලු. ඉතින් එහෙම ගියාම වෙන්නේ අන්තිමට Tamanටත් සාප කරනවා ළමයින්ටත් සාප කරනවා නේ. අපි මං හිතන්නේ එහෙම අපි ගැන තරහ ගත්තා කියලා අපි නිවැරදි වෙන්නේ නැහැ. පසුතැවෙනවා යන්නේ නියම අර්ථය නම් වටහා ගන්නවා කියන එක. කුක්කුච්ච කියන්නේ වටහා නොගන්න එක. වටහා නොගෙන දුක් වෙවි ඉන්නවා. අර උද්දච්ච කුක්කුච්ච කියලා නීවරණයක් තියෙන්නේ. ඒ කියන්නේ restlessness and worry කියන එක. නේ. එතකොට අර උද්දච්ච කුක්කුච්ච ඒකෙදි වෙන්නේ හරි නොසන්සුන්ව අපි විඳවනවා. විඳවුවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. විඳවුවා කියලා අපි නිවැරදි වෙන්නේ නැහැ. කොච්චර දවස් ගණන් නොකා නොබී අඬ පැය ගණන් හිටියත් ඉතින් කරපු අකුසලයේ ආයෙන්නේ අර ගම්මුල කියන්නේ ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බෑනේ ඉවරයි ඒක. ඒක ඉවරයි. මොනව කරන්නද ඒකට? ඒක වුණා. මේ මොහොත නිවැරදි කරගන්න. මේ මොහොත යහපත් කරගන්න. එහෙම යහපත් වෙන්න උත්සාහ කරන කෙනෙකුට උදව් කරන්න. යහපත් වෙන්න උත්සාහ කරන කෙනෙකුට උදව් කරන්න. තමන්ගේ අයහපත් බව වටහා ගන්න වීරිය කරන කෙනෙකුට උදව් කරන්න. ඒකට ශක්තියක් දෙන්න. දැන් වෙලා තියෙන්නේ අර අපිට වැරද්දක් වුණාට පස්සේ අපි ඒකේ පීඩිතය වුණොත් නේද? ඒ වැරද්ද නිසා අපි පීඩාවටපත් වුණාම අපි වෛර කරනවා නේද? පීඩිතයාගේ ස්වභාවය මේ වෛර කරනවා. ඒත් ඉතින් වෛර කරලා කවුද මොනවා හරි ලැබුවේ නේ? බුදුහාමුදුරුවෝ කිව්වේ ඉතින් නහි වේරේන වේරානේ. වෛර වලින් වෛර සංසිඳිලා නැහැනේ කොහෙවත්. කොහෙවත් සංසිඳිලා නැහැ. වෛරයට බැන නිඳා කර අපහාස කර ඉන්න පුළුවන්. ඉතින් මුකුත් වෙන්නේ නැහැ. තව ටිකක් වෛර වැඩි වෙනවා විතරයි. දැන් කොහොමත් එකයි කියලා හිතලා තව ටිකක් වැඩි කරන්න පටන් ගන්නවා නේ. එච්චරයි වෙන්නේ වෙන මොකුත් නැහැ. දැන් කොහොමත් එකයි කියලා හිතනවා. එහෙනම් මම ඔබට යෝජනා කරනවා එපා නේද? වෛරේ කවුරු හරි වැරද්දක් කරලා ඇති ඔබට. මටත් වෙච්ච තියෙනවා. මගෙනුත් වැරදි වෙච්ච තියෙනවා. ඔබගෙනුත් ජීවිතේ හෘදේ සාක්ෂියෙන් අහන්නකෝ ඔබ හරි මේවද කරලා තියෙන්නේ කියලා. මගේ හෘදේ සාක්ෂියෙන් ඇහුවා මම දන්නවා මං වැරදිව කළා. අයහපත්ය කළා. තවමත් මට සම්පූර්ණ යහපත් වෙන්න බැරි වෙච්ච තැන් තියෙනවා. තවම තියෙනවා. මේ මොහොතේ. තා ගොඩාක් වටහා ගන්න තියෙනවා. මොකද ඒ වටහා ගැනීම සම්පූර්ණත්වයට පත් වෙනකන් අපේ අතින් ඕනම වෙලාවක වැරද්දක් වෙන්න පුළුවන්. ඒ අවංකව තමන්ගේ දුර්වලකම ගැන අවංක තේරුම් ගැනීමකින්ද කවදාකත් හරි තමන්ගේ ඇත්ත ස්වභාවය වටහා නොගන්න මිනිහෙකුට විමුක්තියක් නැහැ. එයා ගැලවෙන්නේ නැහැ.
ඒ කියන්නේ තමන්ගේ සම්පූර්ණ යහපත් බවක් නැතුව තමන් සම්පූර්ණ යහපත් කියලා හිතන් ඉන්න මිනිහා තරම් මුග්ධයෙක් වෙන නැහැ. එයා මුග්ධයි. එයා කවදාවත් ගැලවෙන්නේ නැහැ. එයා කවදාවත් නිදහස් වෙන්නේ නැහැ. එයා හිතන් ඉන්න මං හරි කියලා. මං නිවැරදි කියලා. මම ඔබට යෝජනා කරන ඔබගේ ආධ්‍යාත්මය ගැන ඇත්තම එස්ටිමේට් එකක් ඔබට තියෙන්න ඕනේ. හැමතිස්සෙම තේරුම් අරන් ඉන්න මම නෙමෙයි කියලා කවුරුවත්. මගේ නෙමෙයි කියලා. මගේ ආත්මෙ නෙමෙයි කියලා. එයා අයිති එයාට කියලා. නේ? අපේ ඔය අසහනේ එන්නේ අපිට මේ ඔක්කොම තනලා නිම කරලා අපිට ඕන විදියටම ලස්සනට පැක් කරලා මැරෙන්නනේ අපිට ඕන. නේද? අපි කියන්නේ අපිට ඉන්න තැනක සැනසෙල්ල ඉන්න තියෙන්න ඕන කියලා. කියන්නේ මෙහි බල සැනසෙල්ල ඉන්න. නේ? මේ වැඩේ හරියටම මම සිස්ටම් එක දාලා තියෙන්නේ. දැන් දුවනවා මැෂිම. නේ? ඔටෝ පයිලට් මූඩ් වගේ නේ. වැඩේ යනවා. අපිට නිකන් තේ බීලා ඉන්න පුළුවන්. එහෙම බෑ. අපේ අතේ නෑ මොකොත්. ඒක හොඳට තේරුම් ගන්න. අපි හදාගන්න මනස්ගත වලින් නිදහස් වෙන්න. එහෙම එකක් නෑ අපේ අතේ යන්න බෑ එහෙම. අපිට පොඩි උදව් ටිකක් කරලා තියන්න පුළුවන් ජීවිතේ කාටත්. ඉතුරු ටික යාගේවා. අපිටවත් අපිව පාලනය කරගන්න බැරි කොට 100%ක් නේ. අපි කොහොමද ළමයි කරගන්නේ? දැන් ගොඩාක් අර ලංකාවේ නම් ළමයි හදන්නේ නැහනේ දැන්. සිංහල ෆැමිලි වල ළමයි නැහැ ඇත්තටම. ඉන්නේ එක්කෙනයි දෙන්නයි නේ. උපරිම ගියොත් ඊටාම දුප්පත් ගෙදරක 3 දෙනෙක් 4 දෙනෙක්. පොහොසත් යමක් කමක් තියෙන මිනිස්සු නම් ටිකක් ඉගෙනගත්තු මිනිස්සු නම් දෙන්නම තමයි. හොය එක්කෙනයි. ඉතින් ඒගොල්ලොන්ගේ මේ ඒ චේතනාව මොකද්ද කියලා බැලුවොත් එහෙම ඒගොල්ලෝ කියන්නේ මේ නෑ එතකොට හොඳට හදන්න පුළුවන්. අපිට ඕන විදියට හදා ගන්න පුළුවන්. මතක තියාගන්න ඔය ළමයි 5-6 දෙනෙක් හදපු අයට වඩා හරි විඳවනවා දෙන්නෙක් හදපු අය අපේ වගේ රටවල් වල. හේතුව තමයි මේ බලාපොරොත්තු වැඩි. ඇලීම වැඩිනේ. තද්ද ඇලීමනේ. ඉතින් හිතන්නේ මේ ඔක්කොම ටික අපිට ඕනේ විදියට ධර්මයක් වැඩෙන්නේ නැහනේ. අර ඒ දෙන්න හරහා මුළු තුන් ලෝකෙම ජය ගන්න යන්නේ. දැන් ඒ දෙන්න ක්‍රිකට් ගහන්නත් ඕනේ. ඒ දෙන්න සුපර්ස්ටාර් වලට ඉදිරිපත් වෙන්නත් ඕනේ. ඒ දෙන්න ඩ්‍රීම් ස්ටාර්, ඩාන්සින් ස්ටාර් ඔක්කොම යන්න ඕනේ දෙන්න. ඒ දෙන්න හරහා එහෙම ගිහිල්ලා ඊළඟට ඒ දෙන්න ඉංජිනේරු ෆැකල්ටි යවලා කැනඩාවේ වණ්ඩත් ඕන. කැනඩාවේ වල එයාලගේ වීසා වලින් ළමයි බලන්න මෙහෙ එන්නත් ඕනේ. හරි. දැන් මේ කපේට හැදෙන්නේ නැති જાතියක්. වින්දෝලා මැරෙන්නේ. වින්දෝනවා යාලා. ඒක හරියන්නේ නැහැ. ඒක බුද්ධාගම නෙවෙයි. මතක තියාගන්න. එහෙම හිතන එක බෞද්ධ ක්‍රමය නෙවෙයි. ඔය ළමයි 3-4 දෙනෙක් ඉන්නකොට ඇලීමට ඉතින් ඕන තරම් ඒගොල්ලොන්ට කරන් තියන උදව් ටික කරන එච්චරයි. දැන් මම 80ක් පොඩි හාන්දුරුලා හදන එකම මගේ රහස මොකද්ද කියලා හෙවොත් ඒගොල්ලෝ මට ඕන විදියට හදන්න නොසිතීම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ පුත්තා මත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. පුද්ගල සම්පතේ විදියට අල්ලගත්තු අයයි ධන සම්පතේ විදියට අල්ලගත්තු අය දෙගොල්ලම විඳවනවා. ඒගොල්ලෝ බලනකොට ඒ දරුවන්ටවත් ධනයටවත් සාධාරණයක් කරලත් නැති වෙනවා. ඒගොල්ලෝ අර ඕනවට වඩා පීඩා කරලා ඊළඟට ඒගොල්ලොන්ගේ වෛරයට ගොදුරු වෙලා මැරලා යනවා. අන්තිමට ඒගොල්ලොන්ට අවස්ථාව ආපු ගමන් ඒගොල්ලෝ අපිට කරන්න පුළුවන් ලොකුම රිදෙනම දේ කරලා නිකන් ඉන්නවා. තේරෙනවද? ඒගොල්ලෝ අපිට රිදෙනම එක කරලා දානවා. ඒ හින්දා ඔබ මේ කිසිම ළමයෙක්ගෙන් ඔබට ඕනම එක වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මේ රටට ඔබලා ආවේ ළමයින්ට හොඳ අනාගතයක් දෙන්න නේ. ඒක හොඳ දෙයක්. ඕකේ. ඒක උදව් කරා. හැබැයි මතක තියාගන්න. ළමයින්ට හොඳ දෙයක් මේ රටේදී දෙනකොට නරක දේවලුත් වෙන බව. තේරුණානේ? يعني ළමයින්ට ලාභ මේ රටේදී දෙන්න පුළුවන්. ඒ වගේ මේ අතර නරකත් ගොඩක් වෙනවා. ඔබ හිතන ළමයා ඉතුරු වෙන එක නැහැ. ඉගෙන ගනි තැනකට ඒ ඔක්කොම වෙයි. නමුත් ඔබට ඕන එකම වෙන එකක් නැහැ.
ඒත් ඉතින් ඔබට සතුට වෙන්න පුළුවන් දේවල් තියෙනවානේ. ළමයාට හොඳ කෑම බීම දෙන්න පුළුවන් වුණා. ළමයාට හොඳ ආරක්ෂිත පරිසරයක ඉන්න දෙන්න ලැබුණා. ළමයාට හොඳ ඉස්කෝල හොයලා යවන්න ලැබුණා. එහෙම ඔබට සතුටු වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මතක තියාගන්න සතුටු වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනකොට අසතුටු වෙන්න පුළුවන් දේවලුත් ඒ වගේම තියෙන බව. තේරුණානේ? ඒ කියන්නේ කිසිම සතුටක් එන්නේ අසතුට නැතුව. කිසිම අසතුටු දෙයක් එන්නේ සතුට නැතුව. මේ හැම එකෙම අනික පවතිනවා. තාම බුද්ධිමත්. ඒ හින්දා පුළුවන් තරම් ළමයින්ට උදව් කරන්න ඒත් මොකද බලාපොරොත්තු වෙන්න එපා. මොකද බලාපොරොත්තු නොවි උදව් කරන්න. උදව් කරන්න ඕන පොඩි ළමයින්ට. වරද්දක් කරපු ඕනම කෙනෙකුට මං කියන්නේ සමාව දෙන්න. ඉඩ දෙන්න වෙනස් වෙන. සමහර ඒවා හැදෙන්නේ වයසට යනකොට. සමහර ඒවා මරණාසන්න දක්වා මරන් යන සමහර නරක. ඔබ විසින් මිනිස්සෙකුගේ වැරද්ද දුර්වලකම අඳුනගෙන ඒකට දිගටම පහර දීමෙන් සිද්ධ වෙන්නේ ඔහුට ඒ වැරද්ද සම්බන්ධව පොඩි හරි ලැජ්ජාවක් තිබුණොත් ඒකත් නැති වෙලා යන එකයි. තේරුණානේ? ඒකත් නැති වෙලා යනවා. ඒක අර මම කලිනුත් කියලා තියෙන ඒක අර ඉස්සර තාත්තලා පොඩි ඩ්‍රින්ක් එකක් දානවනේ ගම්වල නේද? පොඩ්ඩක් බීලා එනවා. බීලා ආවම ඉතින් තාත්තලා හැංගෙනවා එදාට. ඔබගේ තාත්තලා මතක් කරගත්තොත් නේ බීලාපු දවසට තාත්තා විශේෂයෙන් උත්සාහ කරන කෙලින් යන්න. එදාට තමයි hina වෙන්නේ හොඳට. නේ හරි ටෝකටිව් එදාට හොඳට කතා කරනවා නේ. හොඳට කතා කරනවා. ඉතින් එයා ඇත්තටම උත්සාහ කරේ එයා බීලා නැහැ කියලා අපිට කියන්න. ඒ කියන්න උත්සාහ කරනවා කියන එක ඊළඟ අදහස තමයි එයා කරලා තියෙන වැරද්දක් කියලා හැමතිස්සෙම ඒ මොහොතේ සිට පසුතැවෙනවා වද වෙනවා එයා. හැබැයි පස්සේ ඉතින් අම්මලට ඕන වුණා මේ සාලේ ඉස්සරහට ඇද්දන් ඇවිල්ලා තමුසේ බිව්වා නේද? එහෙම කිය බැලුම් පුඹවන්නනේ. ඉතින් යා අන්තිමට උනේ දැන් තාත්තලා බීලා එන්නෙම පයින් එකක් ගහගෙන පුටුවට. දැන් ලැජ්ජාව නැති කරා. අර හැංගි ආපු මිනිහාගේ ලැජ්ජාව නැති කරනවා අපි. ඒ මොකක් කරලාද? ළමයි ඉස්සරහා හගිස්සවල. සමාජ ඉස්සරහා නිරාවරණය කරනවා ඒගොල්ලෝ. කරන්න එපා. ඔබේ සැමියාගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔබේ බිරිඳගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. කරුණා කරලා ඒවා බෙඩ්රූම් එකේ විසඳ ගන්න. ඒවා සාලෙට ගේන්න එපා. සාලෙට ගේන්න එපා. ඒවා බෙඩ්රූම් එකේ. ඒවා සාලෙට ගෙනාපු ගමන් සමාජගත වෙනවා. තේරුණා? එතනින් පස්සේ අර හැදෙන්න හිතන එක්කෙනාටත් හැදෙන්න ඕන නැති වෙනවා. දැන් කොහොමත් එකයි කියලා හිතෙන්න ගන්න. ඒක හරිම නරක තත්ත්වයක්. ඊටාම බුද්ධිමත් අපි ඒව ගැන තව සාකච්ඡාවක් මම ඉදිරි දේශනාවකදී කරනවා. ඒ කියන්නේ අපේ ගෘහ ප්‍රශ්නවලදී අපි කොහොමද ඒව මැනේජ් කරගන්න ඕනේ කියන්නේ. ඒක ගැන බුද්ධ ආගමේ මොනවද තියෙන අදහස් කියලා අපි ඉදිරි දේශනාවකදී සාකච්ඡා කරනවා. බුද්ධිමත් වෙන්න. මේ හැම දෙයක් දෙසම අපේ නුවණින් දකින්න මේවා පෙළඹෙන තරමට උත්තර තියෙනවා. මතක තියාගන්න මේවට එළිය කාගෙන්වත් අපිට මොකොත් ඒ යාඥාවලින් වන්දනාවලින්ම මේවට උත්තර නැහැ. මේවට උත්තර තියෙන්නේ සිහිනුවනේ. මේකට උත්තර තියෙන්නේ ප්‍රඥාව තුළ. බුදුහාමුදුරේ ඒකනේ සම්මාදිට්ඨික වෙන්න කිව්වේ. සම්මාදිට්ඨික වෙන්න. බේසිකලි සීලේ ඉන්න ඕනේ. සීලේ ඉන්න ඕනේ. ඒක හරි. නමුත් ප්‍රඥාවෙන් තමයි මේ සීලයත් ඇති කරගන්න ඕනේ. ප්‍රඥාව ඔබ තුල දියුණු කරගන්නා තරමට ඔබට ඇත්තටම ලේසි වෙනවා මේ හැම ප්‍රශ්නයකටම හොඳ උත්තර හොයාගන්න. ඒකට කල් ගන්න. නුවණ දියුණු කරන්න. සිහිය දියුණු කරන්න. ඒ කාරණා ටික මම හිතනවා ප්‍රමාණවත් කියලා 8:00 වෙලා ඔබ අහුම්කන් දුන්නා පැයකට විනාඩි 10ක් විතර මම විශ්වාස කරනවා. ඕන කෙනෙකුට මගෙන් මේ විෂය ටිකක් සංකීර්ණයි. ඒත් ප්‍රශ්න අහලා මගේ මොනවා හරි දැනගන්න තියෙනම් තව විමසන්න තියෙනම් ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් අද පින්කම අපි සිද්ධ කරලා මේ නිමා කරන්නේ මේ ඉන්දිකනෝනගේ ආදරණීය තාත්තට එඩ්වින් රාජපක්ෂ පියාණන් වහන්සේට නැන්දා ඉන්දිරා රත්නායක නැන්දනියට පින් අනුමෝදන් කිරීමේ මුඛ්‍ය අරමුණ ඇතුව
ඉතින් එතුමියගේ නමින් මිය ගියේ නෑයන්ටත් අපේ ධම්මික මහත්මයාගේ නමිනුත් කවුරු හරි මිය ගියපු අය ඇති මේ සංසාර ගමනේ බොහෝ නෑයෝ ඇති අපිට. ඒ ඇත්තන්ටත් මේ උතුම් පින්කම සිද්ධ කරගන්න මෙතෙන්ට ආපෝ ඔබ හැම දෙනාගේම නමින් මිය ගියපු ඥාතියෝ ඇති. ඒ සියලු දෙනාටත් අපේ අනුරුද්ධ මහත්තයා ගේ ජීවිතය සකසපු ආදරණීය අම්මා, නෝන මහත්තයාගේ ජීවිතය සකසන්ට උපකාර වෙච්ච ආදරණීය තාත්තා ඇතුළු ඒ ඇත්තන්ගේ මියගේ සියලු නෑයන්ටත් මේ පින් අත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. අපේ ඥාතිවරු නිර්වාණ ධර්මය අවබෝධ කරගනිත්වා කියන සිතින් පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාති සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.